අපි මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා සබර්ගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේ 11 වසරේ දෙවන වාර පරීක්ෂණයට දීපු පේපර් එක සම්බන්ධව. හරි. එතකොට බලමු කොහොමද කියලා. එතකොට පළවෙනි ප්‍රශ්නේ කොහොම කුඩා සුළු කිරීමක් තියෙන්නේ භාග සංඛ්‍යාවල නැත්නම් බීජීය භාගවල එකතු කිරීමක් අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් ඒක මෙතන මේ දෙන්නගේ හරියට සමාන කර ගන්න මෙයාව මට සිද්ධ වෙනවා වැඩි කරන්න 3න් එහෙනම් උඩත් 3න් වැඩි කරනවා කියලා කියන්නේ අපිට හැමදාම සම්පූර්ණ 3ix බවට පත් වෙනවා. එතකොට උඩ මෙතන වෙනස් වෙන දෙයක් නැහැ. මෙයා 1 ධන 3 වරක් 3 9යි. ඒ කියන්නේ අපිට පිළිතුර ලැබෙනවා 10 බෙදීම 3ix පළවෙනි පිළිතුර. හරි. අපි දෙවෙනි එකට යනවා දැන්. දෙවෙනි එකේදී එක්තරා කාර්යයක් නිම කිරීමට මිනිසුන් 50 දෙනෙක් මිනිස් දින 50ක් අවශ්‍ය වෙනවා. එක් කාර්යයක් නිම කරන්න මිනිස් දින 50ක් අවශ්‍ය වෙනවා. එතකොට මිනිසුන් 4ක් දින 9ක් වැඩ කළ පසු ඉතිරි වෙන ප්‍රමාණය කොච්චරද කියලා. හරි අපි බලමු මේ අවසන් කළ ප්‍රමාණය. අවසන් කළ ප්‍රමාණය අපිට කියන්න පුළුවන් අවසන් කළ ප්‍රමාණය. අවසන් කළ ප්‍රමාණය. හරි. අපිට ගන්න පුළුවන් මෙතන එනවා 4 වරක් 9. දැන් 4 වැඩි කිරීම 9 36යි. මොනවද මිනිස් දින. ඊට පස්සේ එහෙනම් ඉතිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය අපිට ගන්න පුළුවන් සම්පූර්ණ 50යි. මේකෙන් අඩු කරනවා මේ 36 අපිට එනවා 14යි මිනිස් දින කියලා. ඒකට යුනිට්ස් අනිවාර්යෙන් තිබීම අත්‍යවශ්‍යයි. හරි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේදී කතා කරනවා ක්‍රීඩා සමාජයක සමාජිකයන් ලබාගත් තොරතුරු අනුව අත්පන්දු හා පාපන්දු වලට ඇති කැමැත්ත දැක්වෙන වෙනසටහනක් මේ දැක්වෙනවලු. අඳුරු කරලා තියෙන ප්‍රදේශය විස්තර කරන්න. බොහොම සරලයි. මේ කුලක අංකණයෙන් ලියනවා අපිට ලියන්න පුළුවන්. අපි ගත්තොත් මේකට මේක A කියලා ගන්නවා මම මේක B කියලා ගන්නවා. අපිට මේ කුලක අංකණයෙන් ලියන්න පුළුවන්. A dash ඡේදනය B. A dash ඡේදනය B. අපි නැත්තම් මේකේ තේරුම තමයි පාපන්දු වලට පමණක් කැමති. පාපන්දු වලට පමණක් මෙන්න මේ වචනේ අත්‍යවශ්‍යයි. පමණක් කැමති. හරි. ඊළඟට මේ අසමානතාවයේදී අපින් අහපු දේ ධර්ණි කියලා විසඳුම් සියල්ල ලියන්න කියලා දීලා තියෙන්නේ. ධර්ණි කියලා විසඳුම් සියල්ල ලියන්න. හරි. මේක පොඩි වැරද්දක් තිබුණා. අපි ඒක නිවැරදි කරොත් එහෙම මෙන්න මේ ආකාරයට තමයි පැමිණෙන්න ඕනේ. 1x ඍණ 1 3 කියලා මෙන්න මේ ආකාරයට එන්න ඕනේ. මොකද මේකේ පොඩි වැරද්දක් තියෙනවා. ධර්ණි කියලා විසඳුම් සියල්ලම ලියන්න අපිට එක ආකාරයකින් පුළුවන්. නමුත් මේකේ නිවැරදිව මේ ආකාරයට ගත්තා නම් හොඳයි කියලා හිතනවා. හරි. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් 2x ඍණ 1 අපිට ඍණ 1 අර පැත්තට අරන් ගියා. එතකොට 2x මේ ඍණ 1 මෙහෙට ගියාම ධන එකක් වෙලා යන්නේ. පැත්ත 4යි. දෙපැත්ත මම දෙකෙන් බෙදනවා හානියක් නැහැ. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් x හැම වෙලාවෙම දෙකට වැඩිය කුඩා වෙන්න ඕනේ. හැම වෙලාවෙම දෙකට වැඩිය කුඩා වෙන්න ඕනේ. එතකොට ධන නිකිල ගත්තාම දෙකක් දෙලෙන් ගන්න පුළුවන්. සියලුම ධන නිකිල දක්වන්න කියලා තියෙනවා. එතකොට මෙතන මට පුළුවන් එතකොට මේ දෙකට අඩු වෙන්න ඕනේ. දෙකක් ගන්න පුළුවන්. දෙකට අඩු වෙනවා කියන තව එක පමණයි. මේ දෙක පමණයි තියෙන්නේ. නිවැරදිම මේ ප්‍රශ්න දුන්නා නම් වියුත්තේ මේ තේ. හරි. ඒකයි මම නිවැරදි ආකාරයෙන් ප්‍රශ්න හදලා ගත්තේ. අපි යම් පස්වෙනි ගානට
පස්වෙනි ගානදී අපිට කතා කරනවා රූපයේ AC AB දෙන සමාන වෙනවලු මාක් එකක් දාලා දීලා තියෙනවා BCD අංශක 30ක් වෙනවලු. ඇත්තට මේක BCD නෙමෙයි මේක ACD විය යුතුයි. ඊට පොඩි වැරද්දක් තියෙනවා. ACD විය යුතුයි. අංශක 130යි. ඒතර අහන්නේ අපෙන් ABC හොයන්නලු. ABC මෙන්න මේ කෝණය හොයන්න කියන තමයි අපිට කියලා තියෙන්නේ. හරි. අපිට පළවෙනි කාර්යය තමයි මේ කෝණ දෙක සමාන වෙනවා. ඇයි? මෙතන අපි මුලින්ම ලියන්න පුළුවන් BAC කෝණය සමානයි ABC. හේතුව සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. ඊළඟට අපිට ගන්න පුළුවන් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. ඒ කියන්නේ අපිට කිලිම ලියන්න පුළුවන් මම මෙතන මේක සමාන අපිට සමාන වෙච්ච ඉතින් අපිට කිසි කාරණයක් නැහැ. දැන් අපි ලියන්න පුළුවන් ABC කෝණය ධන BAC කෝණය සමානයි අංශක 130යි කියලා. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ කියන එක පාවිච්චි කරනවා. හරි. එතකොට අපිට එතනින් සුළු කරලා ගන්න පුළුවන්. මෙතන එනවා 2යි ABC කියලා. 2යි ABC සමානයි අංශක 130යි. දෙපැත්ත මම දෙකෙන් බෙදුවා. එහෙනම් ABC කෝණය මට එනවා අංශක 65යි කියලා. අංශක 65යි කියලා මට එනවා. මේ ආකාරයට සෑදිය යුතුයි. හරි. ඊළඟට මේ ලඝුගණක ආකාරයෙන් දක්වන්න බොහොම පහසුයි. ලඝුගණක ගත්තත් එකම පාදයමයි. එහෙනම් log දෙකේ පාදේ 0.125 යගේ සමාන වෙනවා ඍණ 3ට. මේක තමයි ලඝුගණක ආකාරයෙන් දැක්වීම කියලා කියන්නේ. හරි. අපි යනවා 7 වෙනි ගානට. මිනිත්තුවට ලීටර් 40ක ඒකාකාරී ශීඝ්‍රතාවයකින් ජලය ගලා යන නලයක ලීටර් 40යි. මිනිත්තුවට ලීටර් 40යි. ලීටර් 720ක ධාරිතාවක් ඇති හිස් ටැංකියක් පිරීමට ගතවන කාලය. හරි. ඒතකොට අපිට පහසුවෙන්ම ගන්න පුළුවන් කාලය සමානයි පරිමාව බෙදීම ශීඝ්‍රතාව කියලා ගන්න පුළුවන්. ශීඝ්‍රතාව. හරි. ඒතර පරිමාව කියලා කියන්නේ ලීටර් 720යි මිනිත්තුවට ලීටර් 40යි. මිනිත්තුවට 40යි L per minute. මිනිත්තුවට මේක උඩට එනවා බෙදුනහම. එතන කපලා ගියා. අපිට ගන්න පුළුවන් එතකොට 4 වරක් 1යි 4 වරක් 8 18යි. මිනිත්තු 18යි. මිනිත්තු 18යි. අපි යනවා සාධක සෙවීම පොඩි ගානක් දීලා තියෙනවා වර්ග දෙකක අන්තරයක්. අපි ලියන්න පුළුවන් 10 වර්ගය ඍණ x වර්ගය නිකම්ම දාන්න එපා. එතකොට ඒ කියන්නේ අපි ලියද හැකි 10 ඍණ x වාරයක් 10 ධන x කියලා. ABCD සමාන්තර රාශියේ BCD අගය සොයන්න. ABCD සමාන්තර රාශිය. ABCD කියන සම්පූර්ණ සමාන්තර රාශිය මේකේ BCD මෙන්න මේක හොයන්න කියලා කියන්නේ. හරි. පහසුවෙන් මේ ත්‍රිකෝණ දිහා බලලා ඉවරලා අපිට ගන්න පුළුවන් මෙන්න මේ කෝණය. අපි ලියත හැකි කෙලින්ම DAE කෝණය සමාන වෙනවා සම්පූර්ණ අංශක 180යි. ඒගොල්ලන් අඩු වෙන්න ඕනේ අංශක 35කුයි අර අංශක 90යි. හරි. ඉතින් මට ගන්න පුළුවන් 180 ඍණ 125යි. එනතරම් අංශක 55යි කියලා ගන්න පුළුවන්. ඒ 55 කියන්නේ මෙයා. එතකොට සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන නිසා අපිට ගන්න පුළුවන් කෙලින්ම එම නිසා DCB කෝණය සමානයි අංශක 55යි. හේතුව සම්මුඛ කෝණ සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ. අපි යනවා 10 වෙනි ප්‍රශ්නෙට.
ගුණ කිරීමක් තියෙන්නේ. අපි බලනවා ගුණ කිරීමකදී කරන්න පුළුවන්ද කියලා මුලින් කොහොමද බලන්නේ? අපි ඒගොල්ලන් ගණේ ලියා ගන්න ඕනේ. ගණය ගන්නේ පේලි ගාන නැත්නම් රෝ වැඩි කිරීම කොලම. පේලි ගානයි තීර ගානයි. මේක ඇත්තටම ගත්තොත් එහෙම පේලි 1යි තීර 2යි. මෙතන ගත්තොත් එහෙම 2යි 2යි. හරි මේ දෙන්න සමානයි කියන්නේ අගයි මුලයි මේක ಗುಣ කරන්න පුළුවන්. හරි එහෙනම් අපි ಗುಣ කරනවා ටක් ගාලා AB සමානයි කෙලින්ම මේ දෙන්න ಗುಣ කිරීමේදී අපිට කෙලින්ම ගන්න පුළුවන් පළවෙනි එක්කෙනා. තුනයි ඍණ 1යි මේ පැත්තට ගන්නවා 2 1. ඊට පස්සේ ඊළඟට අනිත් ආයි එනවා 3 1යි 1 ගුණ වෙනවා අනිත් දෙන්නව 1 3. ඒ කියන්නේ සුළු කරාම මේ සම්පූර්ණ මේක 3 වරත් 1 6යි වරක් 1 1යි අනිත් එකේ 3 වරක් 1 3යි 1 වරක් 3 ඍණ 3යි. මෙන්න මේව තමයි ඒකේ. ඒ කියන්නේ අපිට ඇත්තටම මේක සුළු කරාම ලැබෙනවා එතන 6 එකක් ගියාම 5 බිංදුව. මේකේ අගේ එන්නේ 5යි බිංදුවයි. මේ ආකාරයට නිවැරදිව ලියා ගන්න එක තමයි නිවැරදිම ක්‍රමේ. පළවෙනි එකේ පේලි ඊළඟ එකේ තීරත් එක්ක තමයි ගුණ වෙන්නේ. මෙන්න මේ ආකාරයට. මෙහෙම යනවා මෙහෙම. මෙහෙම යනවා මෙහෙම. අන්නෙම තමයි එන්නේ. හරි. එතකොට 11 වෙනි එක. සමපාද ත්‍රිකෝණයක එක් පාදයක් මත සමපාද ත්‍රිකෝණයක එක් පාදයක් මත කේන්ද්‍රික ඛණ්ඩයක්. සමපාද ත්‍රිකෝණයක එක් පාදයක තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්. සංයුක්ත රූපේ පරිමිතිය සොයන්නලු. හරි. සංයුක්ත රූපේ පරිමිතිය. එතකොට අපිට මෙන්න මේ චාපදිග හොයන වෙන මම මුලින්ම ගන්නවා චාපදිග. චාපදිග. කෝණය අපිට පේනවා 180ක් කියලා. 360න් 180 වැඩි කිරීම මොකද කේන්ද්‍රයේ තියෙන්නේ මෙතන මේ තමයි කෝණය. එතකොට 100 වැඩි කිරීම අරයක් වෙන්නේ භාගයක් මෙතන 7යි. 5 කියන්නේ 7න් 22යි. අපිට කෙලිම දාන්න පුළුවන් 25r කියලාම. r කියලා කියන්නේ 7යි. හරි මෙතන කැපුණා 2යි. මේ දෙකට මෙතනින් කපලා ගියා 12යි 7යි. අපිට එනවා මෙතනින් පිළිතුර 11 සරත් 2 22ක් කියලා. 22ක් කියලා එනවා. හරි. 22යි ඒකක අනිවාර්යෙන් නිවැරදි දැමිය යුතු සෙන්ටිමීටර්ස්. එතකොට එහෙනම් පරිමිතිය සමානයි. පරිමිතිය සමානයි මේ වටේම එකතු කළ යුතුයි මේ ආකාරයෙන්. 14 දෙකක් තියෙනවා. තව 22ක් තියෙනවා. ඒ කියන්නේ අපිට එනවා මෙතන 28යි 38යි 40ක් කියලා අපිට sorry 14යි 24යි 14යි 28යි 38යි 48යි 50යි 50යි සෙන්ටිමීටර් කියලා පිළිතුර ලැබෙනවා. හරි. 12 වෙනි ගානට අපි යනවා. වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 60000ක් වන වෙළඳසැලකින් කාර්තුවකට වරිපණම් මුදල් ලෙස රුපියල් 2250ක් ගෙවනවලු කාර්තුවකට. එහෙනම් වරිපණම් ප්‍රතිශතය මුලින්ම අපි හොයාගන්න ඕනේ නම් අවුරුද්දටම නැත්නම් අවුරුද්දට වරිපණම් මුදල අවුරුද්දට වරිපණම් ප්‍රමාණය. හරි. අවුරුද්දට වරිපණම් ප්‍රමාණය මට ගන්න පුළුවන් කෙලින්ම මේ රුපියල් 2250 ගුණ වෙන්න ඕනේ 4ෙන්. එතකොට අපිට ගුණ කරාට පස්සේ එනවා 225යි කියන්නේ අපිට එතන 225 දෙයක් කියන්නේ 440යි 250යි 450 දෙයක් කියන්නේ 900යි. ඒ කියන්නේ 9000යි රුපියල් 9000ක් වෙනවා. ඒ අවුරුද්දට. එහෙනම් වරිපණම් ප්‍රතිශතය හරි වරිපණම් ප්‍රතිශතය මට ගන්න පුළුවන් මේ 9000ක් ආවේ රුපියල් 60000කට. එක අපි වැඩි කරන්න ඕනේ නම් ප්‍රතිශතයක් වශයෙන්. හරි. ඒතර මෙතන බිංදු 3ට මේ බිංදු 3 ගියා
තුන් වරක් 3යි 3 වරක් 2යි. මෙතන මේ විදුර මේ බිඳුව ගියා කියලා ගන්න පුළුවන්. එතකොට 30 බෙදීම 2. 30 බෙදීම 2. සසුගතේ මෙතන දෙවරක් 5යි 5 වරක් 3 15. ඒ කියන්නේ 100ට 15ක් තමයි අපිට පරිපූර්ණ ප්‍රතිශතය ලැබෙන්නේ. හරි. සුසු ජ්‍යාමිතික පද යොදා ගැනීමෙන් හිස්තැන් පුරවන්න. ප්‍රමේයන් ටික හොඳට මතකයේ තබා ගැනීම අත්‍යවශ්‍යයි. ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය යාකරන රේඛාව ඉතිරි පාදයට මධ්‍ය ලක්ෂ්‍ය යාකරන රේඛාව මතක වෙන මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. ඉතිරි සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර ඒ දිගෙන් ඉතිරි පාදයෙන් හරි අඩක් වේ. හරි අඩක් වේ. අඩක් කියන වචනේ පාවිච්චි කරත් ඇති. අඩකට සමාන. අඩකට සමානය. අපි යනවා 14 වෙනි එකට. පළමු පදයේ 2ද හතරවන පදයේ 54ක්ද වෙන ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න. පළමු පදයේ 2යි හතරවෙනි පදයේ 54යි. හරි ඒ සමානයි 2යි t4 සමානයි 54යි. ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය හොයන්න. අපේ සූත්‍රය තමයි n වලට තියෙන්නේ tn සමානයි ar n ඍණ 1 වෙනි පදේ. හොඳ දානවා මේක 54යි සමානයි a කියලා කියන්නේ අපි 2යි r ගේ 4 ඍණ 1යි 3යි. මේ දෙකත් අනිත් පැත්තට අරන් යනවා. දෙපැත්තම දෙකෙන් බෙදලා එතකොට r ඝනේ සමාන වෙනවා 54 බෙදීම 2යි. දෙවරක් 1යි දෙවරක් 2යි 4යි කියන 7යි නේ 27යි. එතකොට අපි ගන්නවා මෙයාව බලයක් හැටියට කියන r වල 3 වෙනි ඵලයේ තියෙන්නේ සමාන අර පැත්තේ තියෙනවා 3 3 වෙනි ඵලය. ඒ කියන්නේ එහෙනම් r සමානයි 3යි. r සමානයි 3යි. නැත්නම් r කියලා මෙතන ගත්තේ පොදු අනුපාතය 3යි. පොදු අනුපාතය 3යි. හරි අපි යනවා 15 වෙනි ගානට. කේන්ද්‍රය O වෘත්තයේ AB ජයයක්. කේන්ද්‍රය O වෙච්ච වෘත්තයේ AB කියන්නේ ජයයක්. AB හි මධ්‍ය ලක්ෂ්‍ය තමයි T කියන්නේ. D ඇති දත්ත අනුව වගුවේ දැක්වෙන ප්‍රකාශන නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. මුලින්ම කියනවා ATO මෙන්න මෙයා අංශක 90යි කියලා කියනවා. හරි අපේ තියෙනවා මධ්‍ය ලක්ෂ්‍ය සම්බන්ධ වෙන ජයයන් වල මධ්‍ය ලක්ෂ්‍ය සම්බන්ධ වෙන ප්‍රමේයක් තියෙනවා. මොකද ජයයක මධ්‍ය ලක්ෂ්‍ය යාකරන රේඛාව අරයට ලම්බක වෙනවා. දැන් මෙතන ලම්බක කෝණයක්. ඒ කියන්නේ මෙයා හරි. ඊට පස්සේ AOT එකයි BTO එකයි සමානයි කියලා. AOT මේක යාකරොත් වෙන්නේ මෙතන AOT කියනවා. BOT මේකත් යා කරා මෙතනත් එනවා. මෙන්න මේ දෙක තමයි එන්නේ. මේ දෙක සමානයි කියලා තමයි කියන්නේ. මේ දෙක සමානයි කියලා තමයි අපිට දෙන්නේ. මොකක්ද අපිට මේකට කරන්න පුළුවන් දේ? හරයන් සමානයි. හරයන් සමාන නිසා අනිවාර්යෙන් මේ පාත් දෙකත් සමාන වීම සිදු විය යුතුමයි. මේ පාත් දෙකත් සමාන වීම සිදු විය යුතුමයි. එතකොට ඒ සමාන වෙනවා කියලා කියන්නේ මේ කෝණ දෙකත් සමානයි එහෙනම් මේ දෙක ඔටෝ සමාන වෙන්නම ඕනේ. ඒකත් අපිට එන හරි ලකුණක් දාන්න පුළුවන්. හරි අපි යන් 16 වෙනි ප්‍රශ්නෙට. රූපයේ දැක්වෙන PQ සරල රේඛාවේ නිරූපණය වන සරල රේඛාවේ සමීකරණය සොයන්න. හරි. මේ සරල රේඛාව දකින්නකොට අපිට මතක් වෙන්නේ මොන ආකාරයේද කියන්නේ. පළවෙනි කාරණේ තමයි එතකොට මේක y සමානයි mx ආකාර වෙන්න ඕනේ. මොකද හේතුව මූල ලක්ෂ්‍ය හරහා යන නිසා. මේ මොකද y සමානයි mx ආකාරය. ධන සීක තන්ත්‍රය නැහැ. එහෙනම් දැන් m හොයාගන්න විතරයි තියෙන්නේ. m හොයාගන්න අපිට ඛණ්ඩාංක දෙකක් ගන්න ඕනේ. මේ එක ඛණ්ඩාංකයක්. හරි මම එක ඛණ්ඩාංකයක් ගන්නවා කීයද? x වල 4නේ 4 2. තව එකක් අපිට කොහොමද තියෙනවා? බිඳුව කොහොමද තියෙනවා. හරි මේකෙන් තමයි අනුක්‍රමණය හොයන්න වෙන්නේ. m සමානයි x මෙතන y ඛණ්ඩාංක වල වෙනස කියලා කියන්නේ 2 ඍණ බිඳුව.
x කණ්ඩායමක වෙනස කියලා කියන්නේ 4 ඍණ බිංදු. හරි. එතකොට 2 බෙදීම 4 ඒ කියන්නේ කැපුණාම භාගයයි. හරි. එතකොට අපේ සමීකරණය එහෙනම් y සමානයි භාගයයි x බවට පත් වෙනවා. y සමාන mx ආකාරයි භාගයයි x. හරි අපි යනවා ඊළඟට 18 වෙනි ගාන. 17 වෙනි එක. ABC හා PQR ත්‍රිකෝණ අංග සම වේ. රූපයේ දී ඇති දත්ත අනුව අංග සම වන අවස්ථාව දක්වා BC පාදයට සමාන වන පාදය දක්වන්න. BC පාදයට. BC කියන්නේ මෙන්න මෙයාට. සමාන. මුලින්ම දත් තියෙන දත්ත අනුව බලන්න වෙනවා. හරි. එතකොට අපිට එකක් තියෙනවා. අපිට ගන්න පුළුවන්. මෙන්න මේ පාදෙත් එක ගන්න පුළුවන්. හරි. මේ පාදේ. AB එකයි PQ එකයි. මේ පළවෙනි එක. ඊට පස්සේ එක පාදයක් තමයි තියෙන්නේ. ඒකට ගොඩක් ගන්න බෑ. කෝණ ගන්න පුළුවන්. අපි කෝණ තියෙනවා. මෙතන එක කෝණයක් තියෙනවා මේක. ABC කෝණෙයි අනිත් එකේ QPR එකයි. ඊට පස්සේ තව කෝණයක් ගන්න පුළුවන්. මෙතන දැන් 25 නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කෝණේ ගන්න පුළුවන් 90න් අඩු කරලා 65ක් බවට පත් වෙනවා මෙයක්. හරි. එතකොට 65 වුණාට පස්සේ මෙයත් 65. එහෙනම් අපි ඊටු එකක් තියාගත්තා. BAC කෝණය සමානයි PQR කෝණය. හරි. මේක අංග සම අවස්ථාව කෝපා. අංග සම අවස්ථාව දක්වා කෝපා. BC ට සමාන වන පාදය. BC මත සමාන වෙන කවුද කියලා BC කියලා මේක හේතු වෙන මේ කැරකිලා. හරි. මොකද හේතුව මේක මෙතෙන්ට යන්න ඕනේ. ඒතකොට BC ත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ පාදේ. BC ත් එක්ක සම්බන්ධ වෙනවා මෙතන. ඉතුරු වෙන පාදේ. මොකද දැන් මෙතන අපි කියලා මේක දැන් මේ කරකවල ගත්තට පස්සේ මෙතෙන්ට මෙයත් එක්ක සම්බන්ධ වෙනවා මේ දෙන්න. ඉතුරු පාදය තමයි PR බවට පත් වෙනවා. මෙන්න මේක තමයි සමාන වෙන්නේ. BC සමානයි PR. BC සමානයි PR. ඕක තමයි අපේ 18ට අපි යනවා. අංක 1 සිට 6 දක්වා ලියූ ඝනකාකාර ධාතු කැටයක් වරක් උඩ දැමූ විට ඔත්තේ සංඛ්‍යාව ලැබීමේ සම්භාවිතාව. හරි බොහොම සරල ගානක්. ලැබෙන්න පුළුවන් අවස්ථා ටික. ඔත්තේ අපිට ඔත්තේනේ ඕනේ. ඔත්තේ ලැබීම. අපිට ලැබෙන්න පුළුවන් අවස්ථා තමයි 1 තියෙන්න පුළුවන්. 3 තියෙන්න පුළුවන් 5 තියෙන්න පුළුවන් අවස්ථා 3යි. එහෙනම් සම්භාවිතාව මොකද්ද? අපේ සම්භාවිතාවෙන් තමයි PA සමානයි නැත්නම් අපි A කියලා ගත්තොත් එහෙම මෙතන උත්තේ සංඛ්‍යාව ලැබීම මම ගන්නවා A කියලා. PA සමානයි NA බෙදීම NS වෙනවා. NS කියලා කියන්නේ නියදී අවකාශය අවයව ගන්න. එහෙනම් නියදී අවකාශය කියන්නේ ඔක්කොම 6යි තියෙන්නේ. 6න් 3ක් කියන්නේ පිළිතුර 2කින් 1 කියලා කියනවා. අපි යනවා ඊළඟ එකට 19. ඕ කේන්ද්‍රයේ වෘත්තයේ ABC හා D ලක්ෂ්‍ය වෘත්තය මත පිහිටයි. හරි මේ හතරම වෘත්තය මත තමයි පිහිටන්නේ. ඒ කියන්නේ වෘත්ත චතුරස්‍ර වල වගේ තමයි. හරි දී ඇති දත්ත අනුව x හා y හොයන්න ඕනේ. x හා y හොයන්න. හරි. අපිට මුලින්ම x ටක් ගාලා බලපු ගමන් පේනවා. මොකද මෙයාගේ දෙගුණය. අපි දන්න ප්‍රමේයයන්. හරි. මොකද්ද වෘත්තයේ කේන්ද්‍රය මත හැදෙන කෝණය වෘත්තය මත හැදෙන කෝණය වගේ දෙගුණයක් වෙනවා. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් x සමානයි අංශක 70 වැඩි කිරීම 2. ඒ කියන්නේ අංශක 140යි කියලා. මේක සරලව නිකන් දල වශයෙන් ලියන්න ප්‍රමේය මොකක්ද කියන එක. කේන්ද්‍රය මත කෝණයක් කේන්ද්‍රය මත කෝණය සමානයි 2 වැඩි කිරීම වෘත්තය මත කෝණය. වෘත්තය මත කෝණය. හරි. x වලගේ හොයාගත්තා. එහෙනම් y හොයන්නේ කොහොමද? y හොයන්නත් පුළුවන් වෘත්ත චතුරස්‍රත් මේක ලොකු එක වෘත්ත චතුරස්‍රයක්. එතකොට මෙතන නිකම්ම ගන්න පුළුවන්. එතකොට අපි ලියත හැකි 70 ධන y සමාන 180යි. වෘත්ත චතුරස්‍ර ABCD වෘත්ත චතුරස්‍රයක් නිසා. වෘත්ත චතුරස්‍රයක් නිසා. එතකොට අපි මෙතනින් ගන්න පුළුවන් y සමානයි 110යි කියලා. y සමානයි 110යි කියලා ගන්න පුළුවන්. හරි. අපි යනවා 20 වෙනි එකට.
විසඳන්න. බොහොම සරල ගානක් ඒකත්. එතකොට අපිට මේක කරගන්න පුළුවන් මෙතන x අනිත් පදේ ගිහින් දානවා. නැත්නම් මේක සම්පූර්ණ අර පැත්තට ගිහින් කැමති දෙයක් කරන්න පුළුවන්. මම මෙතන මුලින්ම 5 අර පැත්තට ගිහින් දාලා එතකොට අපිට එනවා ඍණ 6 බෙදීම x සමානයි 2 ඍණ 5 කියලා. හරි. එතකොට ඒ කියන්නේ මෙතන එනවා ඍණ 6යි යට x සමානයි ඍණ 3යි. එතන යට එක තියෙනවා හරස් ගුණිතය දානවා. දැන් මම අපිට එනවා x සමානයි 3යි x සමානයි ඍණ 3යි x සමානයි ඍණ 6යි කියලා. ඒ කියන්නේ දෙපැත්තම ඍණ 3ෙන් බෙදුවාම අපිට එනවා පිළිතුර x සමානයි 3 වරක් 2යි. ධන වෙනවනේ ධන 2යි. x සමානයි 2යි. පිළිතුර අපිට එනවා x සමානයි 2යි කියලා. හරි. අපි යනවා 21 වෙනි ගාන. හරි. AB දිරස් පොළවේ AP හා BQ නිවාස දෙකේ P හා Q කවුළු දෙකක් තියෙනවා. හරි. AB දිරස් පොළවේ AP හා BQ නිවාස දෙකේ P හා Q යනුවෙන් කවුළු දෙකක් තියෙනවා. PQ කියලා කවුළු දෙකක් තියෙනවා. දී ඇති දත්ත අනුව Q හිදී නිරීක්ෂණය කළ විට Q වල ඉඳන් නිරීක්ෂණය කළ විට A පෙනෙන අවරෝහණ කෝණය නම් කරන්න. A පෙනෙන අවරෝහණ කෝණය. අවරෝහණ. ඉතින් ගන්නවා අඩු වෙන කෝණය. මෙන්න මෙතන ඉඳන් මෙන්න මේකම ඉල්ලන්නේ සම්පූර්ණ. මේ සම්පූර්ණ කෝණෙම ඉල්ලන්නේ. Q වල ඉඳන් අවරෝහණ කෝණය. එතකොට අපිට පළවෙනි එක තමයි මෙතන 25යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේක සමාන්තරින්ද මෙයත් 25යි. හරි. අපිට කෙලින්ම ලියන්න පුළුවන්. RQ P කෝණය සමානයි අංශක 25යි. RQ සමාන්තරයි PS. ඒකේ ඒකාන්තර කෝණ. හරි. අංශක 25යි. එතකොට මුළු එකතු වෙනවා අපිට. එහෙනම් RQA කෝණය සමාන වෙනවා අංශක 25 ධන 20 අංශක 45යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. අංශක 45යි. ඒතර අවරෝහණ කෝණය ඕනේ RQA කියන එක අනිවාර්යෙන් තියෙනවා. 22. තමුන් සමූහයක් අතරින් දිනකදී නිවස තුළ අධ්‍යාපන කටයුතු කරන ආසන්න පැය ගන්න පිළිබඳ තොරතුරු ජාල රේඛකයේ දැක්වේ. ඒ අනුව වගුවේ ස්තම් පුරන වෙන ජාල රේඛය. පළවෙනි එක 0.2යි. මෙන්න මේක ගැන කියන්නේ. ඒතකොට ඒකේ උසට ඉන්නවා 4ක්. ඊට පස්සේ 2යි 4යි. 2යි 4යි. මෙන්න මේ ටික. 2යි 4යි. ඒකේ බැලුවාම ඒකේ ඉන්නවා 5ක්. 5ක් උසයි. 4ට. 4ට තනි කෑල්ලක්. ඒකට ඒකේ ඉන්න 3ක් උසට. හැබැයි මේක අර වගේ ඩබල් දෙගුණයක් ඉඳ මේක දෙකෙන් වැඩි වෙන්න ඕනේ. ඒතකොට ඇත්තටම අපිට ගණිතي මේක දෙගුණ වෙන්න ඕනේ. ඒතකොට අපිට උත්තර තියෙන්නේ 3යි මේක වැඩි වෙන්න ඕනේ 2කින්. ඒ කියන්නේ උත්තරේ 6යි. ඒතකොට පළවෙනි එකේ 6යි මේකේ මුලින් 5යි ඊළඟ එකේ 6යි කියලා තමයි අපිට පිළිතුරු දෙක ලැබෙන්නේ. 23. ඕ කේන්ද්‍රයේ වෘත්තයේ මත PQR හා S ලක්ෂ පිහිටනවා. PQR හා S ලක්ෂ පිහිටනවා. එතකොට x අගය සොයන්නලු. x කියන්නේ කොතන මෙන්න මෙතන. මෙයාගේ අගය හොයන්න කියලා තමයි අපිට කියන්නේ මෙතන අංශක 20යි කියලා දීලා තියෙනවා. හරි. පළවෙනි කාරණා. දැන් මේක දිහා බලපු ගමන් හරි එකක් තියෙනවා අංශක 90යි. මොකද්ද? මෙන්න මේක අංශක 90යි. අපිට කෙලින්ම ලියන්න පුළුවන් PSR කෝණය සමානයි අංශක 90යි. කෙටියෙන් හරි ලියන්න හේතුව අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ. PSR එක 90. එතකොට අපිට ඉතුරු කෝණය ගන්න පුළුවන් මෙන්න මේක. PSQ එක සමාන වෙනවා. PSQ එක සමාන වෙනවා. අංශක 90ක් අපිට ආවා. එතකොට මේක ඉතුරු කොටස අපි ලියා ගන්නවා PSQ කියලා. ඒ කෝණේ සමානයි 90න් අර 20 අඩු වෙන්න ඕනේ. අංශක 70යි. එතකොට අපිට ඒක 70 නම් මේකත් 70 වෙනවා. මොකද එකම ඛණ්ඩයේ කෝණ මේ PQ කියන මේ එකම ඛණ්ඩයෙන් හැදිච්ච කෝණ තමයි තියෙන්නේ. PQ කියලා එකම ඛණ්ඩයෙන් හැදිච්ච කෝණ තමයි තියෙන්නේ. මේ එකකින් හැදෙන මේක කෝණයක්. මේක අනිත් කෝණේ මේක මේ x. එතකොට අපි ලියද හැකියි නම් කෙලින්ම x සමානයි අංශක 70යි. හේතුව එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ
ෆෝන අංශක 70ක් කියලා අපිට එකක් ආවා. හරි. ඊළඟට අපි යනවා 24ට. 24. වර්ගඵලයේ 240ක් වූ ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඝන ඍජු ප්‍රිස්මයක් තියෙනවා. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 240යි. ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඝන ඍජු ප්‍රිස්මයක්. හරි. එතකොට එහි උස 15ක් කියලා තියෙනවා පරිමාව හොයන්න. හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා අපි කෙලින්ම දන්නවා පරිමාව සමානයි. අපිට කෙලින්ම සූත්‍රයක් තියෙනවා. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. එතකොට මොකද ඒකී හරස්කඩක් තියෙන මේ එකක් මේ ප්‍රිස්මය කියලා කියන්නේ. එතකොට එනම් 240යි වර්ග සෙන්ටිමීටර වැඩි කිරීම 15යි සෙන්ටිමීටර. ඒ කියන්නේ අපිට මේක වැඩි කරලා ගන්න පුළුවන්. 240 15 වැඩි කරාම 15 සර බිඳුවයි 4යි. ඒ 4යි කියන්නේ 60යි. 15 සර දෙක අපව 30යි 36යි. 3600යි ඝන මීටර කියලා ඝන සෙන්ටිමීටර කියලා එනවා. හරි. අන්තිම එක 25. පළවෙනි ඝන 25 අවසාන එක. ABCD ඍජුකෝණාක්ෂ තහඩුවේ AB ධාරයට සෙන්ටිමීටර 4ක් දුරින් නූද. සෙන්ටිමීටර 7ක් දුරින් නූද ABCD ඍජුකෝණාක්ෂ ධාරයක් තියෙනවා. මේක AB ධාරයට මේ AB ධාරයට සෙන්ටිමීටර 7ක් දුරින් නූද. ඒතකොට ඒක තමයි මේ පෙන්ලා තියෙන සමාන්තර රේඛා දෙකක් කියලා. මොකද අපි දන්නවා මේ තියෙන්නේ පත ගැන දැනුම බලන ගානක්. එතකොට මේක සරල රේඛාවකට නියදුරින් තියෙන්නේ සමාන්තර සරල රේඛා දෙකක් දෙපැත්ත. හරි. දෙවෙනි එක D ට සෙන්ටිමීටර 10ක් දුරින්. D ට සෙන්ටිමීටර 10යි. කො D. කියන්නේ D ලක්ෂයට D කියන ලක්ෂයට නියත දුරින්. මොකද වෙන්නේ? නියත දුරින් යන එක වෘත්තයක්. එහෙනම් අපිට බලන්න පුළුවන් මෙතන කියන්නේ P නම් සිදුරක් විදින්නවලු P ලක්ෂය සොයා ගන්න ආකාරය හොයන්න. මේක නියත දුරක් නෙදී අපි කරන්නේ කව කට්ටර ගත්ත මේ වගේ. මෙන්න මෙහෙම වෘත්තයක් ඇඳෙන්න ඕනේ. මේ නියත දුර දීලා තියෙනවා සෙන්ටිමීටර 10යි කියලා. හරි. සෙන්ටිමීටර 10යි කියලා දීලා තියෙනවා. එහෙනම් ඒ ඡේදනීය ලක්ෂය මෙන්න මෙතන. අපිට ඒක පෙන්වන්න පුළුවන් P කියලා. P කියන සිදුර මෙතන තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. හරි. අපිට පළවෙනි ගණන් 25 සාකච්ඡා කරලා අවසන්. හරි. අපි යනවා එතකොට B කොටසේ පළවෙනි ගානට. B කොටසේ පළවෙනි ගාන හැම අවස්ථාවක දෙන්නේ භාග සංඛ්‍යාවක්. නැත්නම් භාග ගාන. භාගවල කොටස් තමයි පැමිණෙන්නේ. හරි. මෙතන කියනවා රාජ්‍ය තම පෞද්ගලික ව්‍යාපාරයෙන් වාර්ෂිකව ලැබෙන මුළු ලාභයෙන් කොටසක් සුබ සාධන කටයුතු සඳහා වෙන් කරනවා. සුබ සාධන කටයුතු වලට වෙන් කරනවා. ඊට පස්සේ කියනවා එසේ වෙන් කළ මුදලින් 3න් එකක් ආගමික කටයුතු සඳහා දානවා. ආගමික කටයුතු වල 3න් එකයි. 4න් එකක් ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු සඳහාද වෙන් කළ පසු වෙන් කරනවා ඒකත්. ඉතිරි මුදලින් 5න් දෙකක් තමයි ස්වේච්ඡා සංවිධාන වලට වෙන් කරනවා කියලා කියන්නේ. ඒතර පළවෙනි අපි මතක තියාගන්න මේ ගණන් වලදී හැම වෙලාවෙදීම මේ දෙන භාගේ මුළු ප්‍රමාණයෙන්ද නැත්නම් වෙන කොටසකින්ද කියන එක. මුළු ප්‍රමාණයෙන් නම් අපිට එකට එකතු කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි වෙන කොටසකින් භාගයක් දුන්නා මේක මුළු ප්‍රමාණයට හරවගෙන ඉවරලා ඕනේ ගානට ඉස්සරහට යන්න නැත්නම් ගාන වරදිනවා. හරි. මෙතනදී කියනවා ඒත් දැන් මුළු භාග දෙකක් තියෙනවා. මේ තියෙන මේ එකක් මේකත් මුළු භාගයක්. සම්පූර්ණ මුළු ප්‍රමාණය මුළු මුදලින්. දැන් ඒ තියෙන මුළු මුදලින්. 4න් එකත් එහෙමයි. ඒකත් මුළු මුදලින්. හැබැයි මෙන්න මේක මුළු මුදලින් නෙමෙයි. ඉතිරි මුදලකින්. ඒකින්ද ඉතිරි මුදල හොයලා ඒක හදලා ඉන්නවා. හරි. ආගමික හා අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන්නේ සුබ සාධන කටයුතු සඳහා වෙන් කළ මුදලින් කවර භාගයද? ඒ කියන්නේ අපිට එකතු කරන්න පුළුවන්. මේ දෙකම මුළු මුදලින් දෙකම එකතු කරන්න පුළුවන්. එහෙනම් අපිට කෙලින්ම මෙතන ලියන්න පුළුවන්. ආගමික එතකොට අධ්‍යාපන කොටස මේවා කෙටියෙන් ලියන්න. අනිවාර්ය වගන්ති ඕනේ. ඒක තමයි පැහැදිලි වෙන්නේ. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් 3න් 1 ධන 4න් 1 එක ಜಾති භාග දෙකක්. මම කියන්නේ මුළු කොටසෙන් එන භාග දෙකනේ. එතකොට මෙතන කුඩා ගුණාකාර අපි දන්නවා 12යි. 12 ගන්න මෙයා 4න් වැඩි වෙන්න ඕනේ. මෙයාත් 4න් වැඩි වෙන්න ඕනේ. මෙයා එහෙනම් 3න් වැඩි වෙනවා. මෙයාත් 3න් වැඩි වෙනවා. වැඩි කාට පස්සේ අපිට එනවා 12න් 4 ධන 3. 12න් 7යි කියලා එනවා. හරි. 12යි 7ක් කියලා එනවා. එතකොට දෙවෙනි එක සුබ සාධනය සඳහා වෙන් කළ මුදලින් කවර භාගයක් අන්න ස්වේච්ඡා සංවිධාන. ස්වේච්ඡා සංවිධාන මේ තියෙන භාග වෙනස් භාගයක්. ඒත් මේක අපි හදන්නේ. එහෙනම් දැන් මේකට මේක ඉතුරු වෙන ප්‍රමාණය මෙන්න මේ ආගමිකයි අධ්‍යාපනය දුන්නාට පස්සේ ඉතුරු ටිකේ කොටසක් තමයි කියන්නේ. අපි ඉතුරු ටික හොයාගෙන ඉන්නවා. එහෙනම්
ආගමික අධ්‍යාපන කොටස් වලින් පසු ඉතිරිය. එහෙනම් මුළු ප්‍රමාණය අපි දන්නවා සම්පූර්ණ ගාණක් නේ. භාගයක් 12න් 12න් අඩු කරනවා 12න් 7ක්. ඒ කියන්නේ අපිට එනවා ඇත්තටම 12න් අපිට 5යි කියලා එනවා. හරි. ඊට පස්සේ මේකෙන් තමයි අර භාගය කියන්නේ ඉතිරි මුදලින්. අන්න ඉතිරි මුදල හොයාගත්තා. අර දෙක ගාලා පස්සේ ඉතුරු මුදල. ඉතිරි මුදලේ 5න් 2ක්. එහෙනම් ස්වේච්ඡා සංවිධාන සඳහා ස්වේච්ඡා සඳහා කොටස මේක මොකෙන්ද මුළු මුදලින් වෙන් කරනද මුළු මුදලින්. එතරම් අපිට තර එනවා 12න් 5න් අල්නයන දාන්න ඒකෙන් මේකෙන් මුදලින් ඉතිරි මුදලින් 5න් 2ක්. 5න් 2ක්. ඒ කියන්නේ මේක 12න් 5 මේ අල්නයන වැඩි කිරීම වෙන්න ඕනේ 5න් 2. මේ නිවැරදිම ක්‍රමය මම මේ කියලා දෙන්නේ. 6යි. ඒතර පිළිතුර අපිට 6න් 1යි කියලා එනවා. 6න් 1යි කියලා එනවා. හරි. ඒකට 6න් එකක් තමයි වෙන් කරලා තියෙන්නේ. හරි. අපි යනවා 3 වෙනි කොටස. එතනදී කියනවා ආගමික අධ්‍යාපන කටයුතු මෙන්ම ස්වේච්ඡා සංවිධාන සඳහාද මුදල් වෙන් කළ පසු තව රුපියල් 30000ක් ඉතුරු වුණා. ඒ දෙකට දුන්නාට පස්සේ එහෙනම් මුලින්ම හොයාගන්න ඕනේ. එහෙනම් මොකද්ද මේ මුළු කොටසනේ අහන්නේ. මුළු කොටස අහන්නේ මේ 30000 කියන්නේ මොකද්ද කියලා අපි හොයාගන්න ඕනේ. අපි හොයාගන්න ඕනේ මේ 30000 කියන්නේ මොකද්ද? මේ භාගය මොකද්ද? ඒක දන්න මුළු. ඒ කියන්නේ මුළු මුදලින් කොච්චර 30000 කියන්නේ කියන එක තමයි හොයන්නේ. ඒක හොයාගත්තා නම් අපි මුළු මුදල හොයන්න පුළුවන්. හරි. එහෙනම් අපිට කියනවා ඒ තුනට මේක එහෙනම් අපි ගන්නවා ආගමික අධ්‍යාපන ස්වේච්ඡා මේ තුනටම කොටස් ප්‍රමාණය අපිට ඒතර ගන්න පුළුවන් 12න් 7 ධන 6න් 1 මේක දෙකෙන් වැඩි කරන්න පුළුවන්. ඒතර අපිට කෙලින් වෙනවා 12න් 7 ධන 2 9යි. 12න් 9ක් කියලා එනවා. එහෙනම් ඉතිරිය. එහෙනම් අපිට ලැබෙන ඒ කියන්නේ ඉතිරි කොටස. මේ ටික නැතුව ගාන හදන්න බෑ. එතකොට 12න් 12නේ මුළු ප්‍රමාණය ඕකෙන් අඩු වෙන්න ඕන 12න් 9ක්. 12න් 3යි. එහෙමත් නැත්නම් මේක පොඩ්ඩක් සුළු කරොත් එහෙම 4න් 1යි. අන්න දැන් අපිට පුළුවන් කියන්න මොකද්ද? මුළු මුදලින් 4න් එකක් තමයි 30000. එහෙනම් මුළු මුදලින් 4න් එකක් රුපියල් 30000. එහෙනම් මුළු මුදල මම මේකෙම හදන්නේ ඔයගලන්ට මේ ඉඩ ප්‍රමාණය මේ ඔක්කොම ඇති කියලා පෙන්නන තමයි ඔයගලන්ට මේකෙන් මම හදන්නේ මේ ගණන් ටික. ඒතකොට අපිට ගන්න පුළුවන් 30000 වැඩි වෙන්න ඕනේ 4යි. 30000 වැඩි කිරීම 4යි. ඒ කියන්නේ ඇත්තරම රුපියල් 1,20,000යි නැත්නම් 120,000යි. මේකට පිළිත් ලකුණු දුන්න විදිය බැලුවොත් එහෙම විභාගෙදී පළවෙනි කොටසට ලකුණු දෙකක් දුන්නා. ඒ ලකුණු දෙක දුන්නේ මෙන්න මේ කොටසට එකක් දුන්නා, පිළිතුරට එකක් දුන්නා. ඊට පස්සේ දෙවෙනි එකේදී දෙවෙනි කොටසට ලකුණු 3ක් දුන්නා. ඒ 3ක් දුන්නේ එකක් මෙන්න මේක ගන්නවට එක ලකුණක් දුන්නා. ඊට පස්සේ මෙන්න මෙතන මේක ලියලා ගන්නවට මේක එකයි, පිළිතුරට එකයි 3ක් දුන්නා. ඊට පස්සේ තුන්වෙනි කොටසට තමයි ඉතුරු ටික. ඒතකොට ලකුණු මෙතන 3යි 5ක් තව 5ක් තියෙනවා. ඒ 5 දෙන්නේ මෙහෙමයි. හොඳට බලා ගන්න මේ කොච්චර ලියන එකේ වටිනකමක් තියනවද කියලා. මේ 12න් 9 ගන්නවට ලකුණු දෙකක් එනවා. ඒ කියන්නේ මෙන්න මෙතනට එකයි මෙතනට එකයි දෙක එක පේලියක්වත් අඩු කරන්න එපා. ඊට පස්සේ ඉතිරි කොටස 4න් එක ගන්නවට තව එකක් දෙනවා. ඊට පස්සේ මේ 4න් එක තමයි 30000 කියන්නේ කියන එක තව එකක් දෙනවා. අන්තිමට වෙන් කළ මුදල හරියට 30 මේක වැඩි කිරීම 4 කියන එකක් දෙනවා. එකක්වත් හිතින් දාන්න එපා. හිතින් දැම්මොත් තියෙන ලකුණු ටික නැති වෙනවා. ඒකින්ද සෑම දෙයක්ම ලියන්න ඕනේ. ලිව්වොත් තමයි පැහැදිලිව ලකුණු 10ම ගන්න පුළුවන්. හරි. අපි යනවා දෙවෙනි එකට.
එවැනි එක. කේන්ද්‍රික ඛණ්ඩයක හැඩති කෙමිදුලක දල රූප සටහනක් රූපයේ දැක්වේ. කේන්ද්‍රික ඛණ්ඩයේ හැඩති කෙමිදුලක දල රූප සටහනක් තමයි මේ දැක්වේ. AC චාපදික සොයන්න. AC කියන්නේ මෙයා. මේ චාපේ කේන්ද්‍රය තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න. කේන්ද්‍රය මෙතන කෝණෙ මෙච්චරයි. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේක තාන්න. හරි. එහෙනම් චාපදික සමානයි කෝණේ 360න් අංශක 90යි. වැඩි කිරීම 2 කියන්නේ 7න් 22යි. R කියලා කියන්නේ 14යි. කිසි කරදරයක් නැහැ. 4යි. මේ 4ට කපලා ගියා 4 2යි. ඒ කියන්නේ 22යි ඒකක සෙන්ටිමීටර්ස්. සෙන්ටිමීටර් 22යි. හරි. ඊළඟට AC සරල රේඛාවෙන් වෙන් වූ වෘත්තඛණ්ඩ කොටසේ AC සරල රේඛාවෙන් වෙච්ච මෙන්න මේ වෘත්තඛණ්ඩ කොටසේ මල් වවනවා. මෙන්න මේකේ තමයි මල් වවනවා කියලා කියන්නේ. මෙතේ මල් වවනවා. හරි. එතකොට මල් වවනකොට මල් වවා ඇති කොටසේ වර්ගඵලය අහනවා. මෙන්න මේකේ වර්ගඵලය හොයන්නේ. එහෙනම් ඔක්කොටම කලින් සම්පූර්ණම එක හොයලා මේ ත්‍රිකෝණය අඩු කරන්න. මුලින්ම මම ලියනවා කේන්ද්‍රික ඛණ්ඩය අපි කියන්නේ ඕකෙන්මයි ABC කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 360න් 90 වැඩි කිරීම 5r වර්ගය 5 කියන්නේ 7න් 22යි 14 වැඩි කිරීම 14. ඒක සුළු කරන්න පුළුවන්. අනුවයි අපිට ලැබෙනවා මෙතන 14 ඒවා මෙතන 11ක් එනවා. 11 4 4 මෙතන එනවා 44යි. 11 4 44යි. 11 11යි 4යි 15යි 154යි වර්ග සෙන්ටිමීටර්. 154යි. ඊට පස්සේ ABC කේන්ද්‍රික ඛණ්ඩය ඊට පස්සේ ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. මොකද වෙන්නේ? භාගයේ වැඩි කිරීම, ආධාරකයේ වැඩි කිරීම, ලම්බ උසත් ඒකමයි. එතකොට අයි 4 4 28යි දෙකක් ඉතුරුයි 4ක් 1 7යි 2යි 9යි 98යි වර්ග සෙන්ටිමීටර්. එතකොට එහෙනම් කෙලින්ම අපිට ගන්න පුළුවන් මල් වවා ඇති කොටසේ වර්ගඵලය. මල් වවා ඇති කොටසේ වර්ගඵලය. හරි. අපිට කෙලින්ම ගන්න පුළුවන් මේ 154 ඍණ 98 සමානයි අඩු කරාම අපිට කෙලින්ම එනවා 56යි වර්ග සෙන්ටිමීටර. හරි. අපි යනවා තුන්වෙනි කොටස. මල් වවා ඇති කොටසේ වර්ගඵලය මෙන් තුන් ගුණයක වර්ගඵලයක් වන ඍජුකෝණාශ්‍රාකාර කොටසක්. මල් වවලා තියෙන කොටසේ වර්ගඵලය වගේ තුන් ගුණයක වර්ගඵලයක් තියෙන ඍජුකෝණාශ්‍රාකාර කොටසක් ගෙමිදුලට එක් කරන්න ඕන. එක්මායිම BC දු. මේක එක්මායිම BC. මෙන්න මෙයා තමයි BC කියන්නේ. හරි. එක්මායිම BC. එතකොට ඒ කියන්නේ සෙන්ටිමීටර් 14යිනේ. මිනුම් සහිතව දලසට ආයන මුලින්ම අපි හොයා ගන්න ඕනේ එකතු කරන කොටසේ වර්ගඵලය. එකතු කළ කොටසේ වර්ගඵලය. අපිට ගන්න පුළුවන් අර වගේ දෙගුණයක් කියලා කියවනේ. එහෙනම් 56 වැඩි කිරීම 2. 56 දෙකක් කියලා කියන්නේ අපිට මෙතන 112යි. එහෙනම් අපිට වර්ගඵලය ගන්න පුළුවන්. වර්ගඵලය ඉන්නේ BC වැඩි කිරීම අනිත් පැත්තට. ඒතකොට අපි එහෙනම් ගන්න පුළුවන් ඉක්මායිම BC අනිත් මායිමේ දිග නැත්නම් අනිත් පාදයේ දිග නැත්නම් අනිත් පාදයේ දිග
අනෙක් පාදයේ දිග. ඒ කියන්නේ 112 වැඩි කිරීම 112 බෙදීම එක පාදයක් 14යි කියලා තියෙනවා. ඒ කියන්නේ සෝරි 3 ගුණයක්. මෙතන පොඩි වැරදීමක් කියලා තියෙනවා 3 ගුණයක්. 3 ගුණයක් කියලා කියන්නේ 168ක් වෙනවා. 168ක් වෙනවා. පොඩි සුළු වැරදීමක්. එතකොට 168යි මේක 14න් බෙදන්න වෙනවා. බෙදුවම අපිට එනවා 12යි සෙන්ටිමීටර් කියලා. 12යි සෙන්ටිමීටර් කියලා. ඇත්තට මේක මේ ගානේ ලොකු වැරද්දක් තියෙනවා. මේක ඇත්තටම සෙන්ටිමීටර් වෙන්න බෑ මීටර වෙන්න ඕනේ. මොකද හේතුව ඉඩමකනේ. ඉඩමක අපිට සෙන්ටිමීටර් ගන්න බෑ. නමුත් මේක දීලා තියෙන ඒකට එක්ක ගාන මේම හදාගෙන ගියා නම් හරි. මොකද හේතුව එතනයි නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. දල රූප සටහනක් හින්දා දල රූප සටහනක් අපි දාන්නේ හරිනම් ප්ලෑන් එක විතරයි සෙන්ටිමීටර් මීටර දාන්න නැත්නම් දල රූප සටහනක්වත් හරිනම් මීටර වලින් එන්න ඕනේ. නමුත් මෙතන තියෙන සෙන්ටිමීටර සෙන්ටිමීටර අපි හදාගෙන යන්න. හරි. සහිතව දල සටහනක් දක්වන්න කියලා කියන්නේ අනෙක් පාදයේ දිගතොර සෙන්ටිමීටර 12යි. හරි. සෙන්ටිමීටර 12යි. සෙන්ටිමීටර 12 දැන් අහනවා දල සටහනකින් ඇදලා පෙන්නන්න. අන්න. ඒක ඇදලා අඳින්නත් ඕනේ දැන්. දල වශයෙන් අඳින්නවා. මේ කලර් එකක් අරගෙන ත්‍රිකෝණාශ්‍රාකාර කියලා කියලා තියෙනවා. අඩුව තියලා මේක අඳින්න. එතකොට මේ දිග තමයි අපි 12 සෙන්ටිමීටර කියලා ගත්තේ. මේ දිග තමයි අපි ගත්තේ 14යි සෙන්ටිමීටර්ස් කියලා. එතකොට මේක තමයි එකතු කරන කොටස. මෙතන දල සටහනකින් දැක්වුවා. හරි. අපි යනවා දැන් ඊළඟ කොටසට. දැන් කියනවා අලුතින් එකතු කළ යුතු කොටස ඇතුළුව සම්පූර්ණ ඉඩමේ පරිමිතිය හොයන්න ඕන. සම්පූර්ණ පරිමිතිය. අපි දැන් මේක පරිමිතිය හොයාගත්ත මුලදීම චාපතික මෙතන 22යි කියලා දීලා තියෙනවා. වටේ එකතු කරන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉඩමේ පරිමිතිය. ඉඩමේ පරිමිතිය. අපිට ගන්න පුළුවන් 22 ධන 22 ධන අතනින් තියෙනවා අපිට 12යි 12 ධන අනිත් පැත්තේ ආපහු 14යි ධන 12 ධන 14 12යි 2යි 14 2යි අතර මෙන්න මේක. හරි. එතකොට අපිට එනවා සම්පූර්ණ එකතුව 74යි සෙන්ටිමීටර්ස් කියලා. හේතුව හරි මේකේ ලකුණු දීපු විදිය අපි පොඩ්ඩක් බැලුවොත් මුලින්ම මේ ඡාපතික හොයනවට ලකුණු දෙකක් දීලා මෙතෙන්ට එකක් දුන්නා මෙතෙන්ට එකක් දුන්නා ඊට පස්සේ දෙවෙනි එකට ලකුණු තුනක් දීලා තියෙනවා තුන දීලා තියෙන්නේ මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි ලකුණු පහක් ඉවරයි ඊට පස්සේ දීලා තියෙනවා තුන්වෙනි කොටසට ලකුණු තුනක් තුන්වෙනි කොටසට ලකුණු තුනක් දීලා තියෙනවා තුන දීලා තියෙන්නේ මෙහෙමයි 168 ගන්නවට එකයි මේ දිග හොයනවට එකයි මාක් කරනවට එකයි අන්තිමට මෙතන මේ ලියනවට එකයි මේකට එකයි දෙකක් හොයා ගන්න තමයි ලකුණු 10ම අරගෙන තියෙන්නේ හරි අපි යනවා තුන්වෙනි ගාන මයුර තමා සතු මුදල A හා B සමාගම් දෙකක කොටස් වල ආයෝජනයට යොදවනවා
ඒ සමාගම් වල කොටස් වෙළඳපොලේ මිලත් කොටසට ගෙවු මේ ලාභාංශත් මේකේ තියෙනවා. ඒ සමාගමේ රුපියල් 80 ගානේ කොටසක් ගත්තේ. ඒ රුපියල් 6ක් ගෙවනවා. B සමාගමේ 120 ගානේ ගත්තේ. හැබැයි 8ක් ගෙවනවා. ඒ සමාගමේ කොටස් 240ක් ගත්තේ නම් එම සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම ගන්න. හරි පහසුයි. ලාභාංශ ආදායම කොටස් 240ක් කරන්නේ ඒ සමාගම එහෙනම් ලාභාංශ ආදාය. එහෙනම් අපිට ආදායම් ලැබෙන්න පුළුවන් දෙකක් තියෙනවා. මේ කොටස් වල. එකක් ලාභාංශ ආදායම අනිත් එක ප්‍රාග්ධන ආදායම. හරි එතකොට 240යි කොටස් 240යි මේක මම වැඩි කරනවා ඒ කොටසකට ඒ සමාගමේ කියන රුපියල් 6 ගන්න. ඒ කියන්නේ අපිට පිළිතුර ගන්න පුළුවන් රුපියල් 1440යි කියලා. හරි. සමාගමේ මෙතන මොකද 6 වරක් 4යි 24යි. තොර B සමාගමේ ලාභාංශ ආදායම රුපියල් 720ක් නම් අන්න B සමාගමේ 720ක ලාභාංශ ආදායම ලැබිලා තියෙනවා. සමාගමේ ආයෝජනය කළ මුදල හොයන්න. 720 නේනම් ගත් කොටස් ගණන. ඒක අපිට ඕන වෙනවා. ගත් කොටස් ගණන. මොකද වෙන්නේ 720ක් එන්න නම් අපි බලනවා මේ 720 කොටසකට කීය ගානේ දාලාද කියලා. කොටසකට අපි දන්නවා මෙතන කොටසකට කියවනවා රුපියල් B සමාගමේ කියවනවා 8 ගානේ. 8 වරක් 9යි. කියන්නේ කොටස් 90ක් අරගෙන තියෙනවා. කොටස් 90ක් අරන් තියෙනවා. එතකොට එහෙනම් ආයෝජනය කළ මුදල. B ආයෝජනය කළ මුදල. ආයෝජනය කළ මුදල. රුපියල් 120 ගානේ 90ක්. 120 ගානේ 90ක්. සමහරක් දෙක 18යි. සමහරක් කිය 9යි 10යි. තව බින්දු දෙකක් එනවා. හරි සමාගම් දෙකේම ආයෝජනය කළ මුළු මුදල. ආයෝජනය කළ මුළු මුදල. A B ආයෝජනය කළ මුළු මුදල. හරි එතකොට අතනින් එනවා ඒ සමාගමේ ආයෝජනය කළ මුදල ගන්න බැරුණා. ඒක අපි අරගෙන ඉමු කලින්. ඒක අපිට ඕන වෙනවා. ඒ සමාගමේ ආයෝජනය. ඒ සමාගමේ ආයෝජනය කරලා තියෙන්නේ රුපියල් 80 ගානේ කොටස් 240ක් අරන් තියෙනවා. 80 ගානේ 240ක් අරන් තියෙනවා. 8 වරක් 4 32යි. 8 වරක් 4 32යි. 8 වරක් 2 16යි. 3යි 19යි. 192යි. බින්දු දෙකක් දැම්මම 19200යි. එතකොට අපිට එනවා එතන එනම් මුළු මුදල. ආයෝජනය කළ මුළු මුදල. දැන් පුළුවන් අරගන්න. A වලයි B වලයි දෙකේම. එතකොට අපිට න රුපියල් ගන්න යන අපිට පිළිතුරු ලැබෙනවා රුපියල් 30000 කියලා අපිට එනවා. රුපියල් 30000යි. හරි අපෙන් අහනවා අන්තිමට සමාගම් දෙකේම ආයෝජනය කළ මුළු මුදල ඒ සමාගමේ පමණක් ආයෝජනය කළේ නම් ඔහුගේ ආදායම කොච්චරකින් වැඩි වෙනවද? මේ මුළු ගානම ඒ වල විතරක් කරා නම් ඒ වැඩි වෙනවද? එහෙනම් ඒ සමාගමේ පමණක් යෙදුවේ නම් එහෙනම් ඒ පමණක් යෙද වූ විට ලැබෙන ආදායම
ගන්න අපිට පුළුවන් සම්පූර්ණම මෙයාගේ තියෙන්නේ මුළු මුද රුපියල් 30000යිනේ හරි රුපියල් මේ 30000 බෙදනවා මම රුපියල් 30000 බෙදනවා අපිට ගන්න පුළුවන් ඒ සමාගමේ පමණක් කරොත් කියලා නහන්නේ ඒ සමාගමේ පමණක් එතකොට 80ෙන් බෙදනවා 80ෙන් බෙදනවා 80ෙන් බෙදලා එතකොට ලැබෙන කොටස් ගන්න ලැබුණා ඒක මම ආපහු වැඩි කරනවා 6න් මොකද 6 ගානේ හම්බ වෙන්නේ හරි අපිට එතකොට ලැබෙනවා පිළිතුර රුපියල් 2250යි කියලා දැන් ලැබෙන ආදාය වලින් රුපියල් 1440කුයි ඔකට එකතු වෙන්න ඕනේ රුපියල් 720යි සමානයි රුපියල් 2160ක් ලැබෙනවා එහෙනම් වැඩිපුර ලැබෙන මුදල ඔන්න ඊටමදි වුණා වැඩි වූ ආදායම සමානයි 2250 අඩු කිරීම 2160යි ඒ කියන්නේ රුපියල් 90ක පොඩි මුදලක් තමයි එයාට වැඩිපුර ලැබෙන්නේ මම අවසන් කරා ගන්න එතන අපිට තවර බලමු ලකුණු ලැබිලා තියෙන ඉතිය ඔකේ අපිට සාමාන්‍යයෙන් විතර පළවෙනි එකට ලකුණු දෙකක් හම්බුණා 1යි 2යි කියලා ඊට පස්සේ ඊළඟ කොටස ලකුණු 3ක් හම්බුණා ඒ 3 හම්බුනේ කොටස් ගාන ගන්නවට එක ලකුණක් හම්බ වුණා කොටස් ගානට එකයි මේකට එකයි දෙකක් දීලා තියෙනවා මෙතෙන්ට එකයි තුන දීලා තියෙනවා හරි ඊට පස්සේ ඊළඟ එකට ආපහු ලකුණු දෙකක් ලැබිලා තියෙනවා තුන්වෙනි එකට ලකුණු දෙකයි තුන්වෙනි එකට ලකුණු දෙකයි මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි අන්තිමට මෙතන එකට ලකුණු තුනක් හම්බ වෙලා තියෙනවා හම්බ වෙලා තියෙන්නේ මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි මෙන්න මේ ආකාරයෙන් තමයි ලකුණු ටික හම්බ වෙලා තියෙන්නේ පළමු හතරවෙනි ගානදී තියෙනවා සෞන්දර්ය විෂයක් සඳහා ඇගයීම් පරීක්ෂණයකදී 10 වසර සිසුන් ලබාගත් ලකුණු ප්‍රමාණ මෙසේය. මෙන් 10 වසර ළමයිටියක් ගත්ත ලකුණු. දෙක ඔයගේ අරගෙන තියෙන ලකුණු සමූහයේ පළමු හා තුන්වන චතුර්ථක සොයා එමගින් අන්ත චතුර්ථක පරාසය සොයන්න. Q1 Q2 Q3 තුන හොයන්න. මේ වගේ එකතු හොයද්දී අපිට ඔන්නම් සමීකරණ දාන්නත් පුළුවන්. ඒතර මම මෙතන ඔක්කොම ගන්නවා කීයක්ද කියලා. මේක ආරෝහණ ක්‍රමයෙන් ලියලා තියෙන ප්‍රශ්නයක් නෑ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. දත්ත 15ක් තියෙනවා. හරි. පළමුවෙනි විතර පළමු චතුර්ථකය Q1. හරි Q1 එක මම ගන්නවා Q1 සමානයි ඔක්කොම 15යි 15 දාන 1 බෙදීම 4 වැනි ස්ථානය. හරි. ඒතර අපි මේක සුළු කරලා ගන්න පුළුවන් 16යි 16 4ෙන් බෙදුනාම 4 වැනි ස්ථානය. ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙයා තමයි Q1. හරි. පිළිතුර 3යි. Q2 වැඩක් නැහැ අපිට Q3 ඕනේ. Q3 කියලා කියන්නේ එතකොට 4න් 3යි 15 දාන 1 වැනි ස්ථානය. හරි. ඒතර අපිට එනවා මෙතන 15 දාන 1 කියන්නේ 16යි 4ෙන් බෙදුනාම 2යි දෙවරක් 3 6යි. 6 වැනි ස්ථානය. 6 වැනි ස්ථානය. ඒතර 6 කියලා කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. sorry. 16යි 16 4ෙන් බෙදුන 4යි 4 3 12යි. 6 12යි. 12 වෙනි ස්ථානයේ දැන් මොකද 16යි 16 4ෙන් බෙදුනම 4යි 4 3 12යි.
තොර එනකයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. මෙන්න ඉන්නවා Q2. එහෙනම් Q2 කියන්නේ 12යි. එහෙනම් අන්ත චතුර්ථක පරාසය චතුර්ථක පරාසය සමානයි Q3 ඍණ Q1. හරි Q3 කියලා කියන්නේ 12යි. Q1 කියලා කියන්නේ 3යි. Q2 කියන්නේ 9 කියන්නේ 12යි. Q3 කියන්නේ 12යි නේ මෙතන. 9යි. 9යි. ඒ කියන්නේ පිළිතුර 6යි. හරි. අපි යනවා B කොටසට. B කොටසදී අපිට කියනවා ඉහත ළමුන් ගණන සමාන පන්තිපාන්තර 4කට බෙදා වෙන් කර මෙසේ වග්ගත කර ඇත. අන්න වග්ගත කරලා තියෙනවා. 1යි 3යි අතර 4යි 4යි 6යි අතර 3යි 7යි 9යි අතර ඔහොමම තියෙනවා. 12යි 12යි 10යි 12යි අතර වෙනම ඉන්නවා. හරි. එතකොට ඒ සිසුන් ගණන දැක්කම තීරය සම්පූර්ණ කරන්න. සිසුන් ගණන් ටක් ගාලා අපිට පුළුවන් 7යි 9යි අතර. දැන් මෙතන 1යි 3යි නේ. හරි. 1යි 3යි මෙතන ගත්ත 4යි. ඊපස්සේ 4යි 4 අන්න අපිට එන 7යි 9යි. 7 සිට 9 දක්වා. මෙතන තියෙනවා 1යි 2යි 3යි 6ක් තියෙනවා 6ක්. එතන අපිට හරියටම 6ක් තියෙනවා. ඉතුරු එක ඉතුරුලා තියෙන 2යි. හරි. ඊට පස්සේ අපිට කියනවා එම වගුවේ සිසුන් ගන්න අයත් පන්ති ප්‍රාන්තර දැක්වෙන වට ප්‍රස්ථාරයන් දීවන අදාළ කේන්ද්‍රික ඛණ්ඩ කෝණ ඊළඟ එකේ හදන්න. හරි. ඒ කියන්නේ 4ට 96යි. මේ බෙදලා ගන්න පුළුවන් අපිට මේ හැම එකටම. එතකොට අපිට මෙතන කියන්නේ 360ක් ඔක්කොම සිසුන් ඉන්නේ 15යිනේ. ඒක 15 තමයි 360ෙන් බෙදෙන්නේ. 360 බෙදීම 15 වැඩි කිරීම 6. පළවෙනි. ඊළඟ එක 360 බෙදීම 15 වැඩි කිරීම 2. එතන තමයි 15 සරක් 1යි. 15 සරක් 1යි 15 සරක් 2 30යි. 15 සරක් 2 30යි 30යි තව ඉතුරු 6ක්. 6ක් ඉතුරු. 6ක් ඉතුරුයි කියලා කියන්නේ 15 සරක් 2 30යි. 6යි 60යි. එතන 60යි කියන්නේ 15 සරක් 4යි. 24 ගානේ තමයි එන්නේ. 24 ඒවා 6ක්. මෙතන 24 දෙකක් නම් පහසුවෙන්ම ගන්න පුළුවන් අපිට 48යි කියලා. අංශක 48යි. මෙයා වැඩි කරාම නම් 144යි කියලා එනවා. ඊට පස්සේ අපිට කියන ඉහත කේන්ද්‍රික ඛණ්ඩ කෝණ අටු වටප්‍රස්ථාරයේ කෝණ ඇතුළත් කරා. වටප්‍රස්ථාරය මේක දාන්නලු. එතකොට 1යි 3යි අතර ඉන්නේ 96යි. හරි අනිත් එක 72යි B මේ දෙවෙනි එකේ ඉන්නේ. 4 6 72යි. 4 9 අතර 144යි. අන්තිම එකේ අංශක 48. ඔන්න ඔය ආකාරයෙන් තමයි. ඊට පස්සේ අපිට කියනවා ලකුණු සංශෝධනයක් නිසා 4 6 පන්තියේ කේන්ද්‍රික ඛණ්ඩ කෝණ 120ක් වුණා. අන්න 4 6 තිබ්බ එක 120ක් වුණා. මෙන්න මෙයා. 4 6 තිබ්බ එක 120ක් වෙලා අංශක. එම පන්ති ප්‍රාන්තරයේ සිසුන් කී දෙනෙක් වැඩි වෙන්නේ නැද්ද කියලා අහනවා. වැඩි වූ කෝණය. කොහොමද අපිට කෝණය අනුව යන්නේ? මුළු ගාන වෙනසක් නැහැනේ කෝණය. වැඩි වූ කෝණය. අංශක 120ක් වුණා කීයද හිටියේ? අංශක 72. කියන අංශක 48ක් වැඩි වෙලා. කෙනෙක් 24 ගන්න යන්නේ එහෙනම් වැඩි වූ සිසුන් ගණන. වැඩි වූ සිසුන් ගණන. මොකද වෙන්නේ මේ 48 මම බෙදනවා. අපි ගත්තේ 24 එකකට 360 15 බෙදුවා 24 එහෙනම් අපිට ගන්න පුළුවන් 2යි. සිසුන් දෙන්නයි වැඩි වෙලා ඉන්නේ. හරි ගොඩක් පහසුයි. අපි ලකුණු දුන්න විදිය පොඩ්ඩක් බැලුවොත් ලකුණු දුන්න විදිය බැලුවොත් මුල් එකට ලකුණු 3ක් හම්බුණා. ඒ Q1 Q2 ටික හොයනවට 1යි 2යි 3යි. ඊට පස්සේ මෙතන පේලි මේ දෙක ලකුණු දෙකක් දුන්නා. මෙතෙන්ට දෙකක් දුන්නා. ඊට පස්සේ රූපේ දක්වනවට එකක් දුන්නා. ඊට පස්සේ මෙතන
මෙතන එක තියෙනවා මේකට 3 ලකුණු දෙන්න පුළුවන් මේකට දුන්න එකක්. ඒතකොට මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි කියලා අපෝ වෙනවා. හරි පස්වෙනි ගානට අපි යනවා. පස්වෙනි ගානේ කියනවා මිලටගත් ඇන්තෝනියම් පැල පහෙන් පැල 5යි 3ක් රතු පාට මල්ද පිපෙන අතර ඉතිරි දෙක සුදු පාට එනවා. පැල 5ක් තියෙනවා ඒකේ 3ක් රතුයි 2ක් සුදුයි. එම පැල සිටුවීමට රතු පාට මල් පෝච්චි 3ක් හා කළු පාට මල් පෝච්චි 3කුත් ගෙනවලු. රතු 3කුත් ගෙනල්ලා තියෙනවා කළු 2කුත් ගෙනල්ලා තියෙනවා. රතු 3යි කළු පාට 2යි. හම්බු ලෙසගත් මල් පැලයක් පෝච්චියක් ගෙන මල් පැලයක් සිටුවන ලදී. මේ මලෙහි වර්ණය. එකම දේ වෙන්න බෑනේ. ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ. ගන්න එක දන්නවා එහෙම තමයි යන්න වෙන්නේ අපිට. එතකොට අපිට මලෙහි වර්ණය තියෙනවා. මොකද මේක අපි අඳි බලන්න අපිට මුලින්ම කියන්නේ නියදී අවකාශය දක්වන්න කියන්නේ කොටුදලේ. හරි. එතකොට රතු පාට මම දන්නවා මේ රතු. මම මේක ගන්නවා R1 R2 R3 මලෙහි වර්ණයනේ මල් ඉතුරු දෙක සුදුනේ. W1 W2 මේ පැත්තට R1 R2 R3 B1 B2 කියලා. මේකේ ඔක්කොම ටික තියෙන අවස්ථා නැති වෙන අවස්ථා මොකුත් නැහැ මේකේ. සෑම අවස්ථාවකම අපිට අවශ්‍ය වෙනවා. මම ඒකින මේ ටික ඔක්කොම පාට කළ යුතුයි. මේ කතිර දාලා මේක කම්ප්ලීට් කරන්න ඕනේ. එතකොට මේක මෙහෙම කම්ප්ලීට් කරාට පස්සේ මේ පළවෙනි කොටසේක අවසන් වෙනවා. මලෙහි හා පෝච්චි එකම වර්ණය වීමේ සිද්ධිය දැක්වෙන ප්‍රදේශයේ කොටුදලෙහි වටකොට දක්වා යම් සිද්ධි සම්භාවිතාව සොයන්න. කොටුදලෙහි දක්වන මලෙහි හා පෝච්චි එකම වර්ණය වීමේ සිද්ධිය. එකම වර්ණය අපිට ගන්න පුළුවන් එකම වර්ණය වෙන අවස්ථා. ගමු කලර් එකක්. මලේ කියන්නේ අපිට කියලා තියෙන්නේ මලෙහි හා පෝච්චි එකම වර්ණය වෙනවා. එකම වර්ණයේදී රතු එක විතර නේද රතු ටික විතරයි අපිට මාක් කරන්න පුළුවන් වෙන්නේ. එකම වර්ණය. මෙන්න මේක එකම වර්ණ රතු. අනිත් පාටවල නැහැ සුදු පාට පෝච්චි තිබුණෙත් නැහැ. එකම වර්ණය වෙන්න පුළුවන් මෙන්න මේ ටික විතරයි. ඒතර අපිට එතනින් එනවා 3යි 6යි 9ක් එනවා. මේ අපේ දෙවෙනි එකට ඉල්ලපු පිළිතුර එක පෙන්වන්න. හරි. සම්භාවිතාව ලියන්න. සම්භාවිතාව. එහෙනම් P2 දැන් දෙකේ සම්භාවිතාව සමානයි N2 බෙදීම ns n2 කියලා කියන්නේ n2 කියලා අපිට කියලා කියන්නේ n2 කියන මෙතන එනවා 6ක් ns සම්පූර්ණම 5 වර 5 25ක් එනවා. මෙතන එනවා 6 නේ 9ක් එනවා 3යි 9යි. එතකොට අපිට 25න් 9යි කියලා පිළිතුර එනවා. හරි. ඒකේ සම්භාවිතාවත් හෙව්වා. ඊට පස්සේ කියන එක්තරා සේවා ස්ථානයක ඊළඟ කොටසක්. එක්තරා සේවා ස්ථානයක සිට සේවකයන් 12 දෙනෙකුගෙන් 8 දෙනෙකු පුහුණු සේවකයන්. 8ක් පුහුණු අය. කොහොම 12යි ඉන්නේ. පුහුණු වන අතර ඉතිරියයි නුපුහුණු. તો නුපුහුණු අය කියන්නේ ඇත්තටම කීයද? 4යි. කලමනාකාරීත්වයේ ඉන්න සේවකයෙකු හම්බු ලෙසගෙන කිසියම් කාර්යයක් පවරන ලද්දේ සතියක් ඇතුළත වැඩ අවසන් කර පාර දෙන්න ඉස්සරහ. හරි. වැඩ පැවරු සේවකයා පුහුණුව නුපුහුණු අයෙකු වීමේ සිද්ධිය දැක්වෙන සම්භාවිතාව. හරි. පුහුණු කෙනෙක් කියලා කියන්නේ ඔක්කොම 12යිනේ. 12න් අපිට ගන්න පුළුවන් 8ක් පුහුණු. එහෙනම් 12න් 4ක් තමයි පුහුණු නැතික සෙට් එක ඉන්නේ. හරි. ඊට පස්සේ පුහුණු සේවකයෙකු සිය නම් සතිය තුල වැඩ අවසන් කිරීමේ සම්භාවිතාව 4න් 3යිලු. නුපුහුණු කෙනෙක් නම් 2න් 1යි. රුක්සරහන් දීර්ඝ කරන්න. ඊළඟ සෙට් එක තමයි මේ එන්නේ. අපි දික් කරා මෙහෙම. එතකොට අවසන් කිරීම අවසන් නොකිරීම. හරි අපිට ගන්න වෙන්නේ අවසන් කිරීම සතිය ඇතුළත අවසන් කිරීම. අපිට ගන්න පුළුවන් සතිය ඇතුළත අවසන් කිරීම අවසන් නොකිරීම. අපිට ගන්න පුළුවන් අවසන් කිරීම. අවසන් නොකිරීම. අවසන් කිරීම. අවසන් නොකිරීම.
පුහුණු සේවකයෙක් නම් මොකක්ද වෙනවා කියන්නේ 4න් 3ක් පුළුවන්ලු 4න් 3යි. එයාට බැරි වෙන්නේ 4න් 1යි. නුපුහුණු අයෝක වෙනස් වෙනවා. මේක භාගයයි අනිත් පැත්ත භාගයයි. ඒ කියන්නේ භාග වගේ තමයි එන්නේ. එතකොට අපෙන් අහන්නේ සේවකයෙකු සතිය තුළ අවසන් කිරීම කිව්වා රූප දීර්ඝ අදාළ සම්භාවිතා දක්වන සම්පූර්ණ කරන්න. හරි. ඊට පස්සේ අපිට දාත හැකි අහම්බුලසගත් සේවකයා සතියක් තුළ වැඩ අවසන් කිරීමේ සම්භාවිතාව. අවසන් කරන අවස්ථා දෙකක් තියෙනවානේ. එහෙනම් P සම්භාවිතාව වැඩ අවසන් කිරීම. වැඩ අවසන් කිරීම. එහෙනම් අපිට ගන්න පුළුවන් මේකේ දෙකක් තියෙනවා. වැඩ අවසන් කිරීම. මම මේක ගන්නවා පුහුණු සේවකයා වැඩ අවසන් කිරීම. මෙතන ගන්න පුළුවන් අපිට සම්භාවිතාව 12න් 8 වැඩි කිරීම 4න් 3. මෙතන ගන්න පුළුවන් 12න් 4 වැඩි කිරීම 2න් 1. ඔය දෙක ගන්න පුළුවන්. එහෙනම් මම මේ දෙක ලියනවා. 12න් 8 වැඩි කිරීම 4න් 3 එකට එකතු වෙන්න ඕන අතන 12න් 4 වැඩි කිරීම 2න් 1 කියන එක. 4 වරක් 2යි. 3 වරක් 6යි 3 වරක් 4යි. 2යි 2යි. ඒතකොට 2න් 1 එනවා. හරි ඒතකොට මෙතන අපිට 2න් 1ක් එනවා. දාන උතර කැපුවාම දෙවරක් 1යි දෙවරක් 2යි 6යි 6න් 1යි. එතනයි 2න් 1. හරි ඒතකොට අපිට ගන්න පුළුවන් මෙතන අපි කැපුවා 4ක් කියන 4ක් 2යි 3 වරක් 1යි 3 වරක් 4යි දෙවරක් කියන 2න් 1යි. ඒතකොට මෙතන කුඩා තුන ආකාර මෙයා මම වැඩි කරන්න වෙනවා 3ෙන්. එහෙනම් මෙයා 3ෙන් වැඩි කරනවා. වැඩි කරාට පස්සේ මට එනවා 6න් මෙතන 3 දාන 1 4යි. 6න් 4යි 6න් 4යි කියලා කියන තව පොඩ සුළු කරාම සම්භාවිතාව සුළු කරලාම තියෙන තව හොඳම 3ෙන් 2යි. හරි අප බලමු මේකේ ලකුණු දීපු ආකාරය පොඩ්ඩක්. එකත් හරි වටනවා ලකුණු දෙන එක ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕන දෙයක්. මොකද හේතුව ඒකෙන් ඔයගලන්ට මොන වගේ තැනද අනිවාර්යයෙන් ලිවිය යුතු කියන එක හරි වටනවා. හරි. ඒතර මම මේකෙත් ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි පේපර් එකේ. මෙන්න මේක අඳිනවට සම්පූර්ණ ලකුණු දෙකක් දුන්නා. මෙන්න මේක අඳිනවට සම්පූර්ණ ලකුණු දෙකක් දුන්නා. දීලා සම්භාවිතාව හොයනවට එක ලකුණක් දුන්නා මෙතෙන්ට. ඊට පස්සේ ඒක වට කරලා දක්වනවට තව ලකුණක් දුන්නා. ඊට පස්සේ අපි B එකේදී දුන්නේ මේ පැත්තට සම්පූර්ණ ලකුණක් දුන්නා. මෙන්න මෙතනදී මෙතනට එකයි මෙතනට එකයි දුන්න තුනක් දීලා තිබෙනවා. මෙන්න මෙතන දිනනවට එක ගාන දෙකක් හම්බුණා. උත්තර 3 2යි 5යි අවසාන උත්තරේ 2යි 6යි. එහෙම තමයි 10 දුන්නේ. හරි. මම හිතනවා ඔයගොල්ලෝ මේ පේපර් එක සාකච්ඡා කරපුවකින් හොඳ දැනුමක් එන්නේ නැති කියලා. මොකද පේපර් සාකච්ඡා කිරීම හරි අත්‍යවශ්‍ය දෙයක් ඔයගොල්ලන්ට විභාගෙදී. අපි මේ සාකච්ඡා කරේ එතකොට සබරගමු පළාත් එකේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දීපු 2020 තෙවන වාර පරීක්ෂණයේ 11 වසරේ අවසාන. හරි. එතකොට මේකෙදි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා කොහොමද වෙන්නේ කියලා. හොඳට ස්ටඩි කරන්න නැවත මේ පේපර් එක print out අරගෙන ඔයගොල්ලෝ නැවත මේ පේපර් එක හොයාගෙන print outs අරගෙන උත්තර ලියන්න. ලියලා මගේ උත්තරත් එක්ක සංසන්දනය කරන්න. ඒ වගේම තමයි මගේ උත්තර බලන්න හොඳට. ඔය තියෙන උත්තරවල සමහරට ඔයගොල්ලන්ට පේන්න පුළුවන් මම මේ ලියලා වැඩි කියලා. කෙටියෙන් දාන්න එපා කිසි දෙයක්. හැම එකකටම ලකුණු දෙකක් දෙනවා. හැම මේ පළවෙනි ගානකටම මුල් ගාන 25 තියෙන හැම එකකට ලකුණු දෙකක්. ලකුණු දෙක දෙන්නේ අවසාන උත්තරේට එකයි හම්බ වෙන්නේ. ඊට කලින් හදන මගදී තියෙන ඒවාට තමයි අනිත් ඒවා දීලා තියෙන්නේ. හරි. ඒ වගේම තමයි අනිත් ඒවාට B කොටස වන්නකොටත් අනිවාර්යෙන් වගන්ති ලියන එක අවශ්‍යයි. පොඩියට හෝ වගන්ති ලියන්න මොකටද මේ හදන්නේ කියලා තේරුම් ගන්න. හරි. ඒක නිසා මේක ඔයගොල්ලෝ හොඳට උත්තර ලියන්න. මම හිතනවා මේක ඔයගොල්ලන්ට ඒක ලොකු සපෝට් එකක් වෙයි කියලා.
ඒ වගේම මම මේ දාන වීඩියෝස් ඔයගලන්ට තව ඉස්සරහට බලන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගලන්ට පුළුවන් එතකොට මම දාන papers මම මේ වගේ සාකච්ඡා කරලා දානවා first papers second papers ඒ වගේම අලුතෙන් මම සමහර කුඩා පාඩම් දානවා ඔයගොල්ලන්ට කරලා පොඩි ගණන් කීපයක් සමග නැවත මතක් කරන්න විනාඩි 15ක 20ක වීඩියෝ එකක්. ඒකින්ද මම හිතනවා ඔයගොල්ලෝ ඒවා සෑහෙන ප්‍රයෝජනට ගනී කියලා විභාගෙට උත්තර ලියන්න සඳහා